සරණයි සදහෙති සුපින්වත් ඔබ හැම දෙනාටම. සදහම් මසුන කැමැත්තෙන් මේ පෙහෙදේත් බෞද්ධහාරූපවාහිනිය සමගින්ම එකතු වන සුපින්මත් ඔබේ හිත සුව පිණිස බෞද්ධහාරූපවාහිනී නාලිකාව මේ පැයට නියමිත විකාශය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. සදහැමතුනේ මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාව පිළිගෙන ඔබ අප හැම දෙනා වෙත මහත් වූ මෙත් සිතින් මේ පරිශ්‍රයට වැඩම කොට වැඩ හිටින කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති අලව්ව පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය අවසරයි තලල්ලේ චන්දකිත්තේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැමතුනේ අද දේශනාවට දායකත්වය ලබා දෙනවා අනුරාධපුර බසවක්කුළුම වඩව්ව පදිංචි රංජන් කරුණාරත්න මහතා ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. යථා රූපාය කෝ ගහපති මිච්ඡාදිට්ඨියා සමන්නාගතෝ අස්සුතවා පුතුජ්ජනෝ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං uppajjati තථා රූපාතේ මිච්ඡාදිට්ඨි නත්ති අත්ථිච කෝතේ ගහපති සම්මාදිට්ඨි තංච පනතේ සම්මාදිට්ඨි අත්තනි සමනුපස්සතෝ ඨානසෝ වේදනා පටිපස්සම්භයුන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විසරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාවෙහි සදැහැති දායකත්වයේ දරමින් බණ අසන්නට ප්‍රිය කරන ලක්වැසි ලූවැසි හැම දෙනා කෙරෙහිම මහත් කරුණාවෙන් මේ උතුම් ධර්ම දානමය කුසලය සිදු කරනු ලබන්නේ අනුරාධපුර බසවක්කුළුම වලව්වේ පදිංචි අප හිතවත් පින්වත් රංජන් කරුණාරත්න මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනා විසින් ඒ පින්නතුන් අද මෙවන් වටිනා පින්කමක් සිදු කරනු ලබන්නේ ඊටාම උතුම් අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන. නමෝදා හදිසි අනතුරකින් අභාව ප්‍රාප්ත වූ සුනිත්‍රා කරුණාරත්න නැගණිය සිහිපත් කරලා එතුමියට පරලොවින් සංග්‍රහ කරන්න, පින් අනුමෝදන් කරන්න ප්‍රධාන අරමුණ වශයෙන් ඒත් එක්කම ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන සොහොයුරාණන්ට ඒ වගේම අයිරාංගනී මීරියම් ජයවර්ධන කරුණාරත්න මහත්මණිය දයාබර මෑණියන්ට එඩ්මන් කරුණාරත්න දයාබර පියාණන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පින්කම කරන්නේ.
ඒත් එක්කම ඇමරිකාවේ පදිංචි අශෝක ජයවර්ධන මහත්මයා දයාබර මාමණ්ඩිය ඒ වගේම ඉයන් විජයවර්ධන මහත්මයා මාමා මානිල් මහානාම මහත්මනිය පුංචි අම්මා කියන මේ හැමෝටම ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්මදේශනයට සහභාගී වන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ලක්වැසි ලෝවැසි හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත් රංජන් කරුණාරත්න මහත්මයාගේ ඒ පවුලේ පින්නතුන්ගේ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වත් රංජන් කරුණාරත්න මහත්මයාත් එම මහත්මනියත් දරුවනුත් අපි ඊටාම දිගු කලක් සිට සමීපව දන්න හඳුනන ඇසුරු කරන සත්පුරුෂයන් විශේෂයෙන්ම මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනස්ත තරුණ සීල සමාදානය මුල් කරගෙන ඒ පින්නතුන් බොහෝ සෙයින් පින්දහම් සිදු කළා. ඉන් අනතුරුවත් අපේ නාරද බෞද්ධ ධර්මායතනයට සම්බන්ධ වෙලා ඒ වගේම ධම්මදීප පදනම සම්බන්ධ කරගෙන බොහෝ සෙයින් පින්දහම් සිද්ධ කරනවා. දැන් වැඩි හරියක් අනුරාධපුර බසවක්කුළම වලව්වේ පදිංචි වෙලා සිටින නිසා අපේ අනුරාධපුර සිරිරහල් සෙනසුනටත් සම්බන්ධ වෙලා බොහෝ සෙයින් ආධාර උපකාර කරමින් ඒ වගේම වෙනත් ස්වාමීන් වහන්සේලා විහාරස්ථානද ඇසුරු නිසුරු කරමින් බොහොම ගුණදහම් පුරමින් තමන්ගේ ජීවිතය අධ්‍යාත්මිකව ගොඩනගා ගන්න වෑයම් කරන සත්පුරුෂ පවුලක්. ඉතින් මේ පවුලට සම්බන්ධ සියලුම ඥාති හිත මිත්‍රාදීනුත් ඒ වගේම බොහොම ආගමට දහමට ලැබිව කටයුතු කරන පිරිස. ඉතින් අද ඒ තමන්ගේ දයාබර නැගණිය සහ මියගිය ඥාතීන් සිහිපත් කරලා යැත්තන්ට පින් අනුමෝදන් කරන්න මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්න. ඉතින් බණ කියන්න කලින් මම කැමති පොඩි දෙයක් අහලා දැනගන්න. ඒ තමයි කවුරු හරි ඔය ඇත්තන්ගෙන් අහුවොත් ඔයා මැරෙන්න බයද කියලා මොකද දෙන උත්තරේ? කෙනෙක් කියන්න පුළුවන් නිර්භීතව අන්නම් මැරෙන්න බය නැහැ ඕන වෙලාවක මං රෙඩි කියලා කියන්න පුළුවන්. එහෙම කියන අය ඉන්නවනේ මැරෙන්න බය නැහැ කියලා. හැබැයි ඔය ප්‍රශ්නේ කවුරු හරි මගෙන් අහුවොත් මන්නම් කියලා මම මැරෙන්න බයයි කියලා. ඇයි බොහෝ දෙනා මැරෙන්න බයයි කියලා කියන්නේ එක්කෝ අවංකවම මැරෙන්න බය නැති නිසා. එහෙම නැත්තම් අවංකවම මෝඩ නිසා. ඔය දෙක හින්දා තමයි ගොඩක් අය බය නැහැ කියලා කියන්නේ. ඒතර අවංකවම මැරෙන්න බය නැත්තේ කවුද? අවංකවම මැරෙන්න බය නැත්තේ මැරිලා ඊළඟ භවයේහි දුගතියකට යන්නේ නැහැ කියලා ඒකාන්ත වශයෙන් සහතික කරලා කියන්න පුළුවන් කෙනෙක්ට විතරයි. මම මැරිලා මරණින් පස්සේ මං ඒකාන්තයෙන්ම අපායේ උපදින්නේ නැහැ කියලා සහතික කරලා කියන්න පුළුවන් අවම මට්ටම මොකද්ද? සෝවන් ඵලය. ඔන්න ඔබ සෝවන් වෙලා නම් ඔබට නිබයව කියන්න පුළුවන් මම මැරෙන්න බය නැහැ කියලා. ඇයි ඒ? සෝවන් වෙච්ච කෙනෙක් මරණින් පස්සේ අපායේ උපදින්නේ නැහැ. සතර අපාය යන්නේ නැහැ. එතකොට එයින් මෙහා කවුරු හරි කෙනෙක් සෝවන් වෙලා නැතුව කවුරු හරි කෙනෙක් කියනවනම් මම මැරෙන්න බය නැහැ කියලා ඒ යාගේ මෝඩකම වෙන දෙයක් නිසා නෙවෙයි. එතකොට ඇයි එහෙම මෝඩකමට කියලා කියන්නේ? මොකද මැරෙන්න බය නැහැ කියලා කියන්නේ එයා සසර ස්වභාවය හරියට තේරුම් ගත්තේ නැහැ කියන එකයි. වෙන දෙයක් නෙවෙයි. සමහරු හිතාගෙන ඉන්නවා මම මරණයට සූදානම්. කොහොමද මරණයට සූදානම්? මල් ශාලාවේ පෙට්ටියට ගෙවලා තියෙනවා. නේද? ඊළඟට පාන්සුකුල දෙන්න අවශ්‍ය කරන දේවලුත් ඔක්කොම සූදානම් කරලා තියෙනවා. වියදමට අවශ්‍ය කරන වියදම් සල්ලිත්
ඔන්න ලියුම් කවර් එක දාලා වෙන වෙනම ලියලා තියෙනවා. මං මැරෙන්න බය නැහැ මං සූදානම් කියලා බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා. ඒක නෙවෙයි මරණයට සූදානම් වෙනවා කියන්නේ. මරණයට සූදානම් වෙනවා කියන්නේ මරණාසන්න මොහොතේ ඇතිවෙන චිත්ත විපර්යාසයන් කළමනාකරණය කරගන්න පුළුවන් වෙන විදියට හිත හදාගෙන තියෙනවා නම් අන්න යාට විතරයි මරණයට සූදානම් කියන වචනේ කියන්න පුළුවන්. ඒක සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට කරන්න පුළුවන් ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ මිනිස්සුયો මැරිලා ගිහිල්ලා ආපහු මිනිස්සු වෙන ප්‍රමාණය නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන කියන මේ පස් වගේ අල්පයි කියනවා. මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු මිනිස්සු වෙන ප්‍රමාණය. මිනිස්සු මැරිලා ගිහිල්ලා දුගතියට යන ප්‍රමාණය ආපහු උදාහරණයකට කියනවා මහ පොළොවේ පස් හා සමානයි කියලා. ඇයි ඒ? බොහෝ දෙනා මරණයේදී ඔන්න ඔය කියන වේදනාබර අත්දැකීම් හමුවේ හිත කලබල කරගෙන හිතේ යලීම් ගැටීම් වලට ගිහිල්ලා දුගති යනවා. දුගතිගාමී වෙනවා. මේ මාරාන්තික දුක මාරාන්තික වේදනාව ගැන ඔය සූත්‍ර දේශනාවල ගොඩාක් තැන්වල සඳහන් කරනවා. උදාහරණ කීපයක් තියෙනවා. ඒක උදාහරණයක් තමයි ඔන්න කවුරු හරි දුර්වල මිනිසෙකුගේ ඔළුව කඹයකින් ගැට ගහලා ශක්තිමත් මිනිස්සු දෙන්නෙක් දෙපැත්තේ ඉඳලා අදිනවා. අර සිංහල අලුත් අවුරුදු කාලේ කඹ අදින්නේ ඒ වගේ. එහෙම අදින වෙලාවට අර මිනිස්සෙගේ ඔළුව පැලෙන්න වගේ වේදනාවක් එනවා. පැලෙන්න ඔන්න මෙන්න වගේ. ඒ ඔළුවට දැනෙන්නේ යම් බඳු පීඩනයක්ද ඒ පීඩනයේ ප්‍රෙෂර් එකට වැඩි පීඩනයක් දැනෙනවලු මැරෙන වෙලාවට ඔළුවට. දැනලා තියෙද? තාම මැරිලා නැහනේ. වෙලාවට යන බලාගෙන කල්ලාතු ඉන්න අපේක්ෂා කරගෙන. ඊළඟට තවත් උදාහරණයක් තියෙනවා. ශක්තිමත් මිනිසෙක් දෙන්නේ දුර්වල මිනිසෙක් අල්ලගෙන ගිහිල්ලා ගිනිගෙන දැවෙන ගිනි අඟුරු රත් වෙලා පේන රතු පාටට දිලිසෙන වලක් උඩට කරලා මේ මිනිසයා අල්ලන් ඉන්නව දෙපැත්තේ ඉඳලා අත් දෙකෙන් ඇදලා මැදට කඳ අර ගිනි අඟුරු වලට අල්ලලා. එහෙම වෙලාවේ අර මිනිසෙගේ ඇඟට දැනෙන යම් බඳු තැවිල්ලක්ද රස්නයක්ද ඊට වැඩි රස්නයක් උණුසුමක් මේ ශරීරයට දැනෙනවලු මැරෙන වෙලාවට. ඒ මොකද අර මරණාසන්න මොහොතේදී මේ තේජෝ ධාතුව වේගෙන් ක්‍රියාත්මක වෙනවා ශරීරේ. දැකලා ඇතිනේ ඊටි පහන් එහෙම නිවෙන කිට්ටුව නිවෙන වෙලාවේ දැල් එක ශරීරෙ වැඩි වෙලා තමයි නිවෙන්නේ. අන්න ඒ වගේ මේ ශරීරගත තේජෝ ධාතුව ඊටාම වේගෙන් ශරීරය තුල දැල් වෙන්න ගන්නවා ක්‍රියාත්මක වෙන්න ගන්නවා මරණාසන්න මොහොතේ. ඒ නිසා තමයි මැරෙන වෙලාවට හොඳටම ශරීරයේ උණුසුම ඔය ගොඩක් අය මැරෙන්න පණ හදිනකොට තොලකට වේරිලා වතුර එහෙම ඉල්ලන්නේ. අන්න ඒ උණුසුමත් එක්ක. ඒ හැමයි ගොඩාක් අය කලබල වෙනවා. ඒ වේදනාව දරා ගන්න බැරි වෙනවා. සාමාන්‍ය දුක් වේදනාවක් ඇති වෙනකොට අපිට මොකද ඇති වෙන්නේ? දැන් අපි කොහේ හරි යනකොට කකුල වදිනවා ගලක. ඒ ගලේ කකුල වැදීම නිසා අපේ කකුලට දැනෙන වේදනාව සැප වේදනාව දුක් වේදනාව. දුක් වේදනාව. නේද? ඒ දුක් වේදනාව හැමුයි අපිට ඇති වෙන්නේ මොකද්ද? ආදරයක්ද තරහක්ද? තරහක් ඇති වෙන. තරහ ඇතිලා ඒ හැපිච්ච ගලට ආපහු කකුලෙන් ගහනවා. නේද? එහෙමනේ ගොඩක් අය කරන්නේ. ඒතර අන්න ඒ වගේ. අර දුක් වේදනා හැමුවේ මොකද වෙන්නේ? පටිඝය ඇවිස්සෙන්නේ තරහව. ඒතකොට තරහ සිතින් මෙරිලා ගියොත් කොහේ යයිද? නේද? දැන් අර වගේ ශරීරයට දැඩි උණුසුමක් දැනෙනකොට ඒක දුක් වේදනාවක්. ඔළුව පැලෙන්න වගේ වේදනාවක් එතන ඒක හරි දුක් වේදනාවක්. තවත් තියෙනවා මේ සැතකින් පිහියකින් බඩ කපා ගන්නකොට දැනෙන වේදනාවට වැඩි වේදනාව බඩට දැනෙනවා. ඒක දුක් වේදනාව. ඒ දුක් වේදනා හැමේ හිතට ඇති වෙන සිතිවිල්ල තමයි පටිඝය තරහ. එහෙම තරහින් මැරිලා ගියාම යන්නේම දුගතියක. ඔන්න ඔය මරණාසන්න වෙලාවේදී ඇති වෙන කායික වේදනාවන් නිසි ලෙසින් කළමනාකරණය කරගන්න අපොහොසත් වුණොත් මරණින් මතු ජීවිතය දුගතියක තමයි. එහෙම ඔය කියන වේදනාවන් කළමනාකරණය කරගන්න හැකියාව තියෙන්නේ ස්ථිර වශයෙන්ම
මාර්ගඵලලාභීන්ට. සෝවන් ඵලයේ සිට ඉහළට ගිහිපු අයට, හිත දියුණු කරපු අයට ඒ වේදනාව අනුපස්සනා කරලා කළමනාකරණය කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊටාම හොඳින් ධර්මයේ දීර්ඝ කාලයක් තිස්සේ අභ්‍යාස කරලා පුරුදු කරලා පුහුණු කරලා තියෙන කෙනෙකුට අන්න යම් මට්ටමකට ඔක කළමනාකරණය කරගන්න පුළුවන්. හැබැයි එයත් ස්ථිරව කියන්න පුළුවන් ප්‍රකාශනයක් නෙවෙයි. අන්න ඒ නිසා තමයි අපි මරණයට එක්තරා විදිහකින් බය වෙන්න ඕන. ඒතර මරණයට බය වෙලා මොකද කරන්න ඕන? අනේ මම මැරෙයි කිය අඬ බය වෙලා දුක් වෙන එකද? නෑ. ඒක සූදානම් වෙන්න ඕන. මේ කියන භයානක ඉරණමට මට කොයියම්ම වෙලාවක හරි මුහුණ දෙන්න වෙයි. එහෙම මුහුණ දෙන්න නම් මරණින් පස්සේ ඊළඟ භවයේ දුගතියකට යන්නේ නැති වෙන විදිහට මගේ හිත හදාගන්න පුළුවන් වෙන විදිහට ධර්මානුකූල චින්තනයෙන් මම පොහොසත් වෙන්න ඕන කියලා මේ ධර්මය පුළුවන් තරම් ජීවිතයට ගලපාගෙන ජීවිත අත්දැකීමක් බවට පත් කරගෙන අප්‍රමාදී වෙන්න ඕන. ඒ සඳහා වැඩියෙන් නැඹුරුව කටයුතු කරන්න ඕන. අන්න එහෙම කෙනාට තමයි මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ගොඩක් අයට මේ ගොඩක් ශාරීරික වද වේදනාවල් ඇති වුනහම ලෙඩ වුනහම දැනෙන බයක් තියෙනවා. නේද? දැන් ශරීරය කියන්නේ ලෙඩ රෝගවලට ආවාසයක්නේ. රෝග නිඩ්ඩම් පබංගුරන් කියලා මේ ශරීරය ගැන හඳුන්වන. ශරීරය කියලා කියන්නේ රෝග කැදැල්ලක් කියන්නේ. ලෙඩ රෝග වැළඳෙන එක ශරීරයේ ස්වභාවයක්. එතකොට මේ ශරීරයේ ලෙඩ රෝග වැළඳෙනකොටම මිනිස්සුන්ගේ හිතේ ඇති වෙන තවත් බයක්. මොකද්ද? මැරෙයි කියන බය. නේද? දැන් කොරෝනා හැදෙන එක ස්වභාවයක් ශරීරයට. ඒක මොකද ලෙඩ රෝග හැදෙන්නට උරුම ස්වභාව කරගත ශරීරය තමයි අපි දරාගෙන ඉන්නේ. මේ කොරෝනා හැදිච්ච ගමන් අපිට බයක් තියෙනවා. මොකද්ද බය? මැරෙයි කියන බය. නේද? ඩෙන්ගු හැදෙන්නට අවශ්‍ය කරන ස්වභාවයෙන් යුක්ත ශරීරය තමයි අපි පරිහරණය කරන්නේ. ඩෙන්ගු හැදිච්ච ගමන් අපිට බයයි. මැරෙයි කියන බය තියෙනවා. නේද? පිළිකාව කියලා කියන්නේ පිළිකා හැදෙන්න හේතු වෙන ශරීරයක් තමයි අපේ ශරීරය. පිළිකාවක් හැදිච්ච ගමන් අපිට බයයි. මොකද්ද බය? මැරෙයි කියන බය. ඒතකොට ලෙඩ රෝග හැදුනහම අපිට යම් බය ඇති වෙනවා. අන්න ඒ බය හමුවේ බිඳ වැටුනොත් හිත දුර්වල වුනොත් ඊළඟ භවයේ ඒකාන්තයෙන්ම දුර්වල වෙනවා. ඒ නිසා ඒ ලෙඩ රෝග ඇති වෙච්ච වෙලාවක හරි ඇති වෙන ඒ පරලොව පිළිබඳව ඇති වෙන බිය තුරන් කරන්නට අවශ්‍ය වෙන විදිහේ ධර්මානුකූල චින්තනයක් අපට අවශ්‍යයි. අන්න ඒ සඳහා මඟ පෙන්වන වටින සූත්‍ර දේශනාවක් තියෙනවා. සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තේ. ඒ සූත්‍රයේ නම අනාථ පිණ්ඩික සූත්‍රය. මේ සූත්‍රය සමහරු අහලා ඇති. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී සිද්ධ වෙච්ච කාරණාවක් මුල් කරගෙන දේශනා කළ තියෙන මේක ශ්‍රාවක භාෂිත දේශනයක්. ශ්‍රාවක භාෂිත කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් විසින් දේශනා කරපු සූත්‍රයක්. ශ්‍රාවකයා කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට අනේපිඬු සිටුතුමා ලෙඩ වුණා. දැන් ගොඩාක් ඔය සූත්‍ර දේශනා පරිහරණය කරන අධ්‍යයනය කරනකොට දැකලා තියෙන දෙයක් තමයි මේ අනේපිඬු සිටුතුමා නිතර ලෙඩ වෙලා තියෙනවා. ඒකත් ඉතින් ස්වභාවයක්. දැන් අද කාලේ ගොඩාක් අය කියන්නේ කොහොමද? මම මෙච්චර දන් දෙනවා, මෙච්චර සිල් ගන්න, මෙච්චර භාවනා කරන හැම ලෙඩක්ම මටමනේ හැදෙන්නේ කියලා නේද? කම්පා වෙන අවස්ථා තියෙනව වුණ තරම්. හැබැයි අනේපිඬු සිටුතුමා දීපු දානත් එක්ක බලනකොට අපි මොනවද කළද? අපේ දාන නිකන් නැතින් නේද? අනේපිඬු සිටුතුමා කොච්චර දන් දීලා තියෙනවද? එහෙම දන් දීපු අයට පවා ඉතින් අතීත කර්මවල ස්වභාව පරිදි නේද? ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න වෙනවා. මේ භවය හොඳ වුණාට අපි කලින් ಜಾති වල කලින් ආත්ම භවවල මොන වගේ හයිකාරකම් කරපුවයිද කියලා කවුද දන්නේ? දැන් නම් බොහොම ශාන්ත දාන්ත විදිහට ඉන්න බව ඇත්තයි නේද? හැබැයි ඉස්සර කාලේ මොන තරම් දේවල් කරපු අයද කියලා අපි දන්නේ නැහැ.
ඉතින් ඒ ඉස්සර කාලේ කරපු කර්මවල විපාක මේ භවය තුල අඩු වැඩි වශයෙන් විපාක දෙන්න පුළුවන්. ඉස්මතු වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒක ස්වභාවයක්. මේ අනේ පිඬි සිටුතුමා ලෙඩ වෙනවා. ඉතින් මෙයාගේ හොඳ සිරිතක් තිබුණා. ලෙඩ වෙච්ච ගමන්ම එයාට මතක් වෙන කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා. අනේ පිඬි සිටුතුමා බොහොම සමීපවම ඇසුරු කරපු හාමුදුරුවරු දෙන්න තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ. අනේ පිඬි සිටුතුමා බුදුහාමුදුරන්ට හරීම ආදරේලු. ආදරේ කොච්චරද කියනවනම් ජේතවනාරාමයට ගිහිල්ලා වැඩි බුදුරජාණන් වහන්සේත් සමග ධර්ම සාකච්ඡා කරන්න යන්නේ. අනේ බුදුහාමුදුරන්ට වෙහෙස ඇති. රාත්‍රී කාලයේ මැදියම් රැ වෙනකම් දෙවියන්ත් එක්ක සාකච්ඡා කරන, දෙවියන්ගේ ප්‍රශ්න විසඳනවා, දෙවියන්ට බණ කියනවා. ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා මහා කරුණා සමාපතියට සමවැදිලා පිහිට වෙන්න ඕන අය හොයාගෙන ගිහිල්ලා පිහිට වෙනවා. දවල් කාලේම ගම් නියම් ගම් සිසාරා ගිහිල්ලා බණ කියනවා. හවස් කාලේ ධම්සභා මණ්ඩපයේට ඇවිල්ලා මිනිස්සුන්ට බණ කියන කොච්චරනම් වෙහෙස වෙනවද? ඒ ASCII මමත් ගිහිල්ලා ප්‍රශ්න අහන්න ගත්තොත් ඒක හොඳ නෑ කියලා අර ආදරේ වැඩිකමට ප්‍රශ්න අහන්නලු. බලන්න කොච්චර හොඳ දායකයෝද කියලා නේ. එතකොට මේ අඩුව එතුමා පුරව ගන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්. සරියුත් හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා තමයි හිතෙන, දැනෙන, හැඟෙන අදහස් ප්‍රකාශ කරලා දැනගන්න ඕන කාරණා දැනගන්න. ඒ හින්දා දෙනම මේ දෙදෙනා අතරේ ලොකු මිත්‍රත්වයක් තිබුණා. ඉතින් අනේ පිඬි සිටුතුමා ලෙඩ වෙනකොට එතුමාට එක සැරේටම සරියුත් හාමුදුරුවෝ මතක් වෙනවා. ඉතින් එක දවසක් ලෙඩ වෙලා ඉඳෙද්දී සරියුත් හාමුදුරුවන්ව මතක් කළා. ගෙදර වැඩට ඉන්න එක්කෙනෙකුට කියනවා යන්න ජේතවනාරාමෙට. ගිහිල්ලා සරියුත් හාමුදුරුවන් බැහැ දැකලා වඳින්න. දෙසරයක් වඳින්න. පළවෙනි සැරේ ආ වෙනුවෙන් වඳින්න, දෙවෙනි සැරේ මං වෙනුවෙන් වඳින්න. අන්න ඒක ඊටාම හොඳ දෙයක්. දැන් ඔය එක එක්කෙනා දායකයෝ පන්සල් යනවනේ. පන්සල් යනවා කියලා කිව්වම අඳුරන යාළුවෝ එහෙම කියන කවුරු හම්බෙන්නේ දැන් ආවල් හාමුදුරු හම්බෙන්නේ. හාමුදුරු මාත් අඳුරනවා මතක් කරා කියන්නකෝ කියලා එහෙම තමයි කියන්නේ. නේද? ඒක ශාසනානුලෝමී ක්‍රමය නෙවෙයි. මමත් ස්වාමීන් වහන්සේ වන්දනා කරා කියලා කියන්නේ. අන්න එහෙමයි කියන්න ඕන. මතක් කරා කියලා ඇති දේ මොකද්ද ඉතින්? නේද? පිනක් සිද්ධ වෙන්න නම් හොඳ දෙයක් යහපතක් වෙන්න නම් කරන හාමුදුරු හම්බෙන්න ගියාම මාවත් වන්දනා කළා කියලා කියන මා වෙනුනුත් වඳින්න. ඒතකොට සමහරව ඇවිල්ලා මට එහෙම වැඳලා තියෙනවා. ස්වාමින් වහන්සේ මේ පළවෙනි සැරේ වැඳේ මං වෙනුවෙන් මේ දෙවෙනි සැරේ මං ආයි දෙවෙනි ඔබ වහන්සේට වඳිනවා අහවලා වෙනුවෙන් මේ වන්දනාව කරන්න කියලා. එහෙම කියන අවස්ථා තියෙනවා. ඉතින් අන්න දැන් දෙවෙනි සැරේ සරියුත් හාමුදුරුවන්ට සිටුතුමා වෙනුවනුත් වන්දනා කරන්න. කියන්න වන්දනා කළා සිටුතුමා ගොඩක් අසනීප තත්වයෙන් ඉන්නේ. පුළුවන් නම් සිටුමාලිගාව පත්තේ වැඩම කරන්න කියලා. ඉතින් මේ මිනිස්සයා අර විදිහට ගිහිල්ලා පණිවිඩය අරගෙන ගිහිල්ලා ජේතවනාරාමයට සරියුත් හාමුදුරුවෝ හොයාගෙන ගිහිල්ලා වැඳලා දෙසරියක්ම වැඳලා මතක් කළා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ සිටුතුමා ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ අනේ පිඬි සිටුතුමා බොහොම කැමැත්තෙන් ඉන්නවා ඔබ වහන්සේ බහැ දකින්න කියලා. ඊට පස්සේ හොඳයි අපි එන්නම් කියලා අර මිනිසේ යවලා සරියුත් මහරහතන් වහන්සේ පහුවෙන්ද උදේම ආනන්ද හාමුදුරුවොත් කතා කරනවා. මොකද ආනන්ද හාමුදුරුවොත් හිතවත්නේ. ආනන්ද හාමුදුරුවොත් කතා කරගෙන දැන් අනේ පිඬි සිටුතුමාගේ නිවසට වැඩම කළා. එහෙම නිවසට වැඩම කරලා දැන් සැප සනීපහනවා. කච්චිතේ ගහපති කමනීයං කච්චියාපනීයං කොහොමද ගෘහපතිතුමනි දැන් ඔබට ඉවස ගන්න පුළුවන් නේද? දැන් සනීපයි නේද? වෙනදට වැඩිය හොඳයි නේද? ওই විදිහට විස්තර අහනවා. ඒ සාමාන්‍ය අපි ලෙඩු බලන්න ගියාම ලෙඩුන්ගේ මොනවද අහන්න ඕන? සැප සනීප අහන්න ඕන. ලෙඩ අසනීප අහන්නේ කවුද? ලෙඩ අසනීප අහන්නේ වෛද්‍යවරු. දැන් මොකද්ද තියෙන අමාරුව? කොහෙද රිදෙන්නේ? කොතනද රිදෙන්නේ? නේද? ඒව අහන්නේ වෛද්‍යවරු. මේ වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නැති සමහර මිනිස්සු ගිහිල්ලා අහන්නෙම ලෙඩුන්ගේ කෝ. අනිත් එක තමයි හරියට දන්නවා වගේ අර එක්ස්රේ එහෙම තියෙන ඒවා අරගෙන බලනවා රිපෝට්ස් බලනවා මොකුත් දන්නේ නැහැ. නමුත් ඒව බල ඉන්නවා.
ඊට පස්සේ ලෙඩා දිහා බලනකොට අනේ මං නම් හිතුවේ නෑ ඔයා ලෙඩ වෙයි කියලා. ගලක් පර්වතයක් වගේ හිටපු ඔයාටත් මෙහෙම වුණානේ. මූණත් ඇදිලා ගිහලා සුදු මැලි වෙලා තව වැඩි දවසක් ඉන්න එකක් නෑ වගේ කියලා කොහොම කියන්න ගත්තොත් අර මනුස්සය කොච්චර මානසික වැටෙයිද බලන්න. එහෙම ලෙඩු බලන්න එනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක. නේද? ඉතින් ඒ නිසා ලෙඩුන් බලන්න ගියාම මොකද කියන්න ඕන? සැප සනීප බලන්න ඕන. දැන් සනීපයි නේද? වෙනදට වැඩිය හොඳයි නේද? ඔය විදිහට අහන්න ඕන. හිත ශක්තිමත් කරන්න. එයා කියයි සනීපනේ අනේ අමාරුයි එහෙම කියලා. අපි එහෙම කියන්න යන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි කියන්න ඕන. දැන් ඉතින් වෛද්‍ය විද්‍යාව හරි දියුණු ඉන්නේ. තාක්ෂණයේ දියුණුයි. දැන් ඕන දෙයකට බෙහෙත් තියෙනවා. බය වෙන්න එපා. දේවරුවේ පැත්ත බලාගනි. මාත් ඉතින් අනුරාධපුරයේ ගියාම ජයශ්‍රී මහ බෝධිහාන් වහන්සේ ගාවට ගිහිල්ලා බාරයක් එහෙම වෙන්නම්කෝ. වන්දනා කළ සෙත් පතන්නම්කෝ. ඒ විදිහට හිත ශක්තිමත් කරනවා. කොච්චර වටිනා ආශිර්වාදයක්ද? අන්න ඒ විදිහට කරන්න ඕන. ඉතින් සරියුත් හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි සුව දුක් විමසුවා. එහෙම විමසුවාම අර සිටුතුමා ඉතින් සුව දුක් විමසුවාද්දි දුක දැනේදී කියන්න බෑනේ සැපයි කියලා. මේ හාමුදුරුවන්ට කියනවා මේ බන්තේ කමනීයන් නයාපනී අනේ හාමුදුරුවනේ ඉවස දරා ගන්න බෑ. දරා ගන්න බෑ. බාල්හා මේ දුක්ඛා වේදනා බික්කමන්ත. දැඩි දුකක් දැනෙනවා. ඒක එන්නම වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ අපේ හාමුදුරුවනේ කියලා දැන් ඔන්න අමාරුකම් කියනවා. ඒ වෙලාවේදී දැන් අනේපිඬු සිටුතුමාගේ හිතට සතුටක් දනවන්න අනේපිඬු සිටුතුමාගේ හිතට සතුටක් දනවන්න ඕන නිසා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහොම ධර්ම පරයයක් දේශනා කළා. දැන් අනේපිඬු සිටුතුමා සෝවන් ඵලයට පත්වෙච්ච නිසා එතුමාට පරලෝ ජීවිතය ගැන ඇත්තටම අවංකවම බය වෙන්න දෙයක් නැහැ. මොකද මරණින් පස්සේ දුගතිය යන්නේ නැති බව ස්ථිර නිසා. ඒ වුණාට සෝවන් වුණාට එතුමාගේ හිතේ තියෙනවනේ ආසාවක්. මොකද සෝවන් වුණාට කාමරාගයේ පටිගය නැති කළ නැහැ. සෝවන් වෙච්ච කෙනා මේ සත්වයා සසරට බැඳලා තියෙන සිතුවිලි 10න් හෙවත් දස සංයෝජන වලින් 3යි නැති කරලා තියෙන්නේ. මොනවද ඒ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඊට අමතර 7ක්ම කෙලෙස් හිතේ තියෙනවා. කාම රාගය, පටිඝය, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ඒ සංයෝජන 7ම හිතේ තියෙනවා. ඒතර කාම රාගය කියන්නේ තණ්හාවට. ඒතර තණ්හාව තියෙන එක්කෙනාගේ හිතේ බයයි, ශෝකයයි, සැකයයි ඔක්කොම තියෙනවා. අපි දන්න තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භය. තණ්හාව නිසා ශෝකයත් හට ගන්නවා බයත් හට ගන්නවා. එතකොට මෙතුමාට යම් මට්ටමකින් තණ්හාව තියෙන හින්දා මේ ශෝකේ බය දැනෙනවා ඇති. පරලෝ ජීවිතය ගැනත් මැරෙන්නත් එක්තරා විදිහකට බයක් ඇති. මොකද ඉතින් තාම මේ මනුෂ්‍ය ශරීරයට යම් බඳු මට්ටමකින් ආසාවක් තියෙනවා. තමන්ගේ ශරීරයට විතරක් නෙවෙයි. දැන් අපි දන්නවා මේ විශාකා මහෝපාසිකාවගේ මිනිබිරියක් මැරිච්ච වෙලාවේ එතුමියත් බොහොම දරුණු විදියට අඬා වැටුණා කම්පා වුණා. එතකොට අනිත් අය වෙනුවෙන් බැඳීම ඉච්චරටම තියෙන සෝවන් වෙච්ච අයගේ. ඉතින් ඒ නිසා මේ දාලා යන්න බැරි දුක එතුමාටත් ඇති වෙන්නේ නැති. ඉතින් එවන් අවස්ථාවකදී ඒ දුක තුනී කරගන්න, බය නැති කරගන්න, කම්පණය නැති කරගන්න අවශ්‍ය වෙන විදියට අවශ්‍ය ධර්මෝපදේශයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහිදී මතක් කරනවා. සාමාන්‍යයෙන් පින්වත්නි අශෘතවත් පෘථග්ජනයෙක් මරණින් පස්සේ අපායගාමී වෙන්න හේතු ටිකක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේපිඬු සිටුතුමාට කියන්නේ ඔබතුමාට එහෙම හේතු නැහැ. එක ඔබතුමා අශෘතවත් පෘථග්ජනයෙක් නෙවෙයි. අශෘතවත් පෘථග්ජනයෙක් නෙවෙයි නම් කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් මරණින් පස්සේ අපායගාමී වන්නේ නැහැ. අපායගාමී වෙන්නට හේතු වෙන කාරණා එතුමා ළඟ නැති නිසා. එතකොට මෙහිදී මොනවද මේ කාරණා කියන එක සරියුත් මහරහතන් වහන්සේ සිටුතුමාට මතක් කරලා දෙනවා.
දැන් ඔන්න අපි ඉගෙන ගන්න ඕන වචනයක් තියෙනවා අශෘතවත් පෘථග්ජනය. අශෘතවත් පෘථග්ජනය කියලා කියන්නේ මොකද්ද? එයා පෘථග්ජනය කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ පුද්ගලිකත්වයෙන් අල්ලගන්න කෙනා. පංචස්කන්ධය මමය මගේය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන මේ මඤ්ඤණා. ඒවට කියන ත්‍රිවිධ මඤ්ඤණා කියලා තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලා ගන්න කෙනා තමයි පෘථග්ජනය කියන්නේ. ඒ පෘථග්ජනය අරියාණං අදස්සාවේ. ආර්යයන් දකින්නේ නැහැ. අරිය ධම්මේ අකෝවිදු. ආර්ය ධර්මයේ කියන්නේ මේ බුද්ධ ආදී උතුමන් අනුගමනය කරපු ආර්ය භාවයට පමුණුවන මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් නෙවෙයි. ධර්මයේ වටහා ගත්ත කෙනෙක් නෙවෙයි. අශෘතවත් පෘථග්ජනය. ඒ කියන්නේ ධර්මයට සමීප නැති එක්කෙනෙක්. ඒ අශෘතවත් පෘථග්ජනයාට තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. මොකද්ද? පළවෙනි ලක්ෂණය තමයි අශෘතවත් පෘථග්ජනයා බුද්ධි අප්පසාදෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි යාට ප්‍රසාදයක් නැහැ. එයාට තියෙන අප්පසාදෝ අත්ති. අප්‍රසාදයක් ඇත. තවත් විදිහකින් කියනවා නම් පසාදෝ නත්ති. ප්‍රසාදයක් නැහැ. අශෘතවත් පෘථග්ජනයාට බුදුරජාණන් වහන්සේ කියන ප්‍රසාදයක් නැහැ. ප්‍රසාදයක් නැති විතරක් නේ. දැන් ප්‍රසාදයක් නැති වුනහම සමහර අය මොකද කරන්නේ? කෙනෙක් කෙරෙහි ප්‍රසාදයක් නැති වුනහම මේ ප්‍රසාදේ නැති බව හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒක පෙන්වන්න යනවා. කොහොමද? ප්‍රසාදේ නැති එක්කෙනාට මට එයා කෙරෙහි කිසි පැහැදීමක් නැහැ. අනේ මන් දන්නවනේ එයාගේ හැටි. ඔය ආදී වශයෙන් කිය බනිනවා. එතකොට අන්න බුදුහාමුදුරුවන් කෙරෙහි ප්‍රසාදයකුත් නැහැ. එයා බුදුහාමුදුරන්ට බනිනවා. දොස් කියනවා. කවුද? අර අශෘතවත් පෘථග්ජනය. ඔන්න අශෘතවත් පෘථග්ජනයාගේ පළවෙනි ලක්ෂණය. ඊළඟට ධම්මේ අප්පසාදෝ අත්ති. ධර්මයේ කෙරෙහි අප්‍රසාදය. වැඩක් නැහැ ඔය බණ අහලා ඔය බණ වලින් මෙලෝ දෙලෝ යහපතක් ඇති වෙන්නේ නැහැ කියලා ධර්මයේ කෙරෙහි අප්‍රසාදයක් තියෙනවා. ධර්මයට බැන බැන ඉන්නවා. ධර්මය අනුගමනය කරන අයට ධර්මයේ කියන අයට ධර්මයට බැන බැන ඉන්නවා. ඊළඟට සංඝේ අප්පසාදෝ අන්ති. සංඝයා කෙරෙහි සමස්ත ස්වාමීන් වහන්සේලා කෙරෙහිම අප්‍රසාදයක් තියෙනවා. ඉතින් හාමුදුරුවන්ට බැන බැන ඉන්නවා. එහෙම අයත් අපේ සමාජයේ වුණ තරම් ඉන්නවනේ. ඊළඟට දුස්සීලයන් අත්ති. දුස්සීලයි. පන්සිල්වත් රකින්නේ නැහැ. අශෘතවත් පෘථග්ජනය පන්සිල් රකින්නේ නැතුව පන්සිල් කඩ කර කර ඉන්නවා. දැන් ඔන්න අශෘතවත් පෘථග්ජනයාගේ ලක්ෂණ 4ක් කිව්වා. එතකොට ඒ වාගේම අශෘතවත් පෘථග්ජනයාට තවත් කාරණා කිහිපයක් පිහිටලා තියෙනවා. මොනවද මේ කාරණා? අශෘතවත් පෘථග්ජනය මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. එයා හැමතිස්සෙම මිත්‍යා දෘෂ්ටික හැඟීමන් තමයි හිතේ තියාගෙන ඉන්නේ. එයාගේ විෂන් එක මිත්‍යා වැරදි සහගත දැක්මකින් යුක්තයි. මිත්‍යා දෘෂ්ටිය. අශෘතවත් පෘථග්ජනයාගේ දෘෂ්ටිය මිත්‍යා නිසා වැරදි දෘෂ්ටියක් නිසා ඒ දෘෂ්ටිය පදනම් කරගෙන හටගන්න සිතුවිලි සංකල්ප ඔක්කොම මිත්‍යා සංකල්ප. වැරදි දේවල්මයි හිතන්නේ. එතකොට එයා හැමතිස්සෙම හිතන්නේ කාම සංකල්පනා ගැන. එයා හැමතිස්සෙම හිතන්නේ තරහ ඇවිස්සෙන සිතිවිලි. එයා හැමතිස්සෙම හිතන්නේ හිංසා කරන සිතිවිලි. එතකොට කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප තමයි අශෘතවත් පෘථග්ජනයාගේ හිතේ හටගන්න. ඒ වගේම අශෘතවත් පෘථග්ජනයා අර හිතේ හටගන්න සිතුවිලි තියෙනවනේ. ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියනවා. වචනයෙන් කියනවා. මොනවද කියන්නේ? මිච්ඡා වාචා. අර සිතිවිලි මුල් කරගෙන අර නරක සිතිවිලි මුල් කරගෙන වචන කතා කරනවා. මොනවද? බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. අන මිත්‍යා වාචාව පුරුදු කරනවා. ඊළඟට අශෘතවත් පෘථග්ජනය නරක වචන කියලා විතරක් නවතින්නේ නරක වැඩ කරනවා. මිච්ඡා කම්මන්ත. මොනවද? සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වරදව හැසිරෙනවා.
අශෘතවත් පෘථග්ජනයා ඊට පස්සේ මිච්ඡා ආජීව. ආජීව කියන්නේ රස්සාවට විතරක් නෙවෙයි. ගොඩක් අය හිතාගෙන රස්සාව කියලා. වැරදි රස්සාවල් කරන එකත් හරි. නමුත් මෙතන කියන්නේ ආජීව කියන්නේ ජීවන ශෛලිය. හෙවත් ලයිෆ් ස්ටයිල් එක. එයාගේ ජීවන පැවැත්ම එදිනෙදා ජීවත් වෙන රටාව වැරදි සහගතයි. අනිත් අයට හානි කරයි. අනිත් අය යට කරලා තමන් විතරක් ඉස්මතු වෙන්න ස්වභාවයෙන් තමයි එයා තමන්ගේ ජීවන පැවැත්ම හදාගෙන තියෙන්නේ. ඒ අශෘතවත් පෘථග්ජනයාගේ හැටි. ඊළඟට අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය මොකද්ද? මිච්ඡා සති. මිච්ඡා වායාමයෙන් යුක්තයි. එයා හැමතිස්සෙම උත්සාහ කරන්නේ වැරදි දේවල් වලට. වායාමය කියන්නේ වෑයම් කරනවා කියන එක උත්සාහයනේ. එයා උත්සාහ කරන්නේ හැමතිස්සෙම නූපන් අකුසල් උපදව ගන්න. උපන් අකුසල් වැඩි කර ගන්න. නූපන් කුසල් නූපදවා ඉන්න තමයි එයා උත්සාහ කරන්නේ. උපන් කුසල් ප්‍රහාණය කර ගන්න තමයි එයා වැඩ කරන්නේ. ඒ අන්න අශෘතවත් කම නිසා ධර්මය ගැන හරියට දන්නේ නැති මේ නිවන් මඟ පිළිබඳව අවබෝධයක් නැති නිසා වැරදි ට්‍රැක් එකේම තමයි යන්නේ. ඊට පස්සේ ආශෘතවත් පෘථග්ජනයා මිත්‍යා සතියෙන් යුක්තයි. එයා කවදාවත් සතර සතිපට්ඨානය පුරුදු කරන්නේ නැහැ. එයා හැමතිස්සෙම සිතින් කයින් කරන වැඩ, ඒ වගේම හිතින් හිතන දේවල්, අනිත් සියලු දේවල් ඇලෙන ගැටෙන පැත්තට තමයි නැඹුරු කරලා තියෙන්නේ. සිහිය නැතුව අවසිහියෙන් මුලාවෙන් කටයුතු කරන්නේ හැමතිස්සෙම අවිජ්ජා දෝමනස්ස ඇති වෙන විදිහේ දේවල් තමයි කරන්නේ. මිච්ඡා සති. ඊළඟට අශෘතවත් පෘථග්ජනයා මිච්ඡා සමාධියෙන් යුක්තයි. සමාධිය මොකක් හරි කන්සන්ට්‍රේෂන් එකක් ගත්තොත්, මානසික ඒකාග්‍රතාවයක් ඇති කරගත්තොත් ඒක වැරදි දෙයක් නෙමෙයි. දැන් සමහරව ඉන්නෝනේ හිත එකඟ කරගෙන ඉන්නවා. මොකේද? නරක දේ. දැන් වීඩියෝ ගේම් එකක උනත් කන්සන්ට්‍රේෂන් එකක් ඕන. නේද? හිතට එකඟතාවයක් අවශ්‍යයි. එතකොට ඒ එකඟතාවය මොකද්ද? මිත්‍යාව මුල් කරගත්ත එක. ඒක නිවනට හේතු වෙන්නේ නැහැ. ඒ සමාධිය. ඒතර අශෘතවත් පෘථග්ජනයා එක ඒවා හොඳට හිතේ මතක තියාගෙන හිත රඳවගෙන ඉන්න වැරදි දේවල් සම්බන්ධයෙන්. කෙලෙස් ඇවිසෙන දේවල් ගැන ඕන තරම් හිත පිහිටුවාගෙන ඒව කල්පනා කර කර ඉන්නවා. කෙලෙස් සංසිඳවන දේවල් පිළිබඳව එයාගේ හිතේ එකඟතාවයක් නැහැ. ඊළඟට අශෘතවත් පෘථග්ජනයා මිත්‍යා ඥානයෙන් යුක්තයි. එයාට තියෙන වෙනත් මේ නිවනට උපකාර වෙන දැනුමක් නෙවෙයි. වෙනත් පරිබාහිර සසර සංසාර ගමන දික් කරන්නට හේතු වෙන දැනුම් තමයි යාට තියෙන්නේ. ඊළඟට අශෘතවත් පෘථග්ජනයා මිච්ඡා විමුක්තියනොත් යුක්තයි. විමුක්තිය කියලා කියන්නේ ඒ අය හිතනවා මේ කාම ලෝකයෙන් නිදහස් වෙලා රූප ලෝකයකට යන එක හරි, අරූප ලෝකයකට යන එක හරි තමයි නිදහස් වීම විමුක්තිය කියලා. ඒක දන්නේ නැතිකම. ඒ නිසා යාලා රූපාවචර ධානය සහ අරූපාවචර ධානය උපදවාගෙන ඒ ලෝකවල ඉපදෙලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැනගත්ත රූප ලෝකයක වුණත් එතන තියෙන්නේ භවයක්. අරූප ලෝකය කියන්නේ භවයක්. භවයේ රැඳී සිටින තරමට දුකයි. ඒ නිසා ඒ දුකෙන් නිදහස් වෙන්න ওই රූපාවචර ධානය, අරූපාවචර ධානය ඉක්මවාගේ විපස්සනාවක් අවශ්‍ය බව උන්වහන්සේ තේරුම් ගත්ත බුද්ධත්වයට කලිනු. ඒ නිසා තමයි ආලාර කාලාම උද්දකරාම පුත්ත වැනි ශාස්ත්‍රූවරුන්ගෙන් යා හැකි දුර අර අරූපාවචර ධානවල දක්වා පමණයි කියලා තේරුම් අරගෙන ඒ අයට සමුදීල ඉවර වෙලා තමන් වහන්සේගේම ගමන් මගක් හොයාගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වෙත නැඹුරුනේ ඒ නිසා. එතකොට පින්වත්නි දැන් ඔන්න අශෘතවත් පෘථග්ජනයා මෙන්න මේ කියන ලක්ෂණ කීයක් තිබුණාද? දැන් මාර්ගාංග 8යි සම්මා ඥාන සම්මා විමුක්ති දෙකත් එක 10යි. ඊට පස්සේ තව තියෙනවා ලක්ෂණ 4ක්. අන්න ඒ 4 වැරදි පැත්ත තමයි තියෙන්නේ. එතකොට ඔක්කොම 14ක්. ලක්ෂණ 14ක් තියෙනවා කාටද? අර අශෘතවත් පෘථග්ජනයට. මේ කියපු ලක්ෂණ 14න් යුක්ත අශෘතවත් පෘථග්ජනයාට මොකද වෙන්නේ? එයාට ඒකාන්තයෙන්ම මරණින් පස්සේ
අර නරක පැත්තේ දේවල් ක්‍රියාත්මක කරපු නිසා දුගතිගාමී වෙන්න වෙනවා. එතකොට දැන් සෝවන් ඵලයට පත්වෙච්ච කෙනෙක්නේ අනේපිඬුසිටුතුමා කියන්නේ. අනේපිඬුසිටුතුමාට අර කියන ලක්ෂණ නැහැ. එතුමාට තියෙන මොකද්ද? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝතේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ වූ ප්‍රසාදය. මොකද අවිච්ඡ ප්‍රසාදය කියන්නේ? අවිච්ඡ කියලා කියන්නේ දැන පැහැදීම. දැන පැහැදීම කියන්නේ වෙන දෙයක් නෙවෙයි, කරුණු අවබෝධයෙන් ඇති කරගන්න පැහැදීම. මේකයි ඊටාම වැදගත්. සමහරු ගොඩක් වෙලාවට පැහැදෙන්නේ බාහිර ස්වરૂපවලට. නේද? බුදුහාමුදුරන්ට උනත් ධර්මයට උනත් පැහැදෙන්නේ බාහිර ස්වરૂපවල. දැන් බාහිර ස්වરૂපවලට පැහැදෙන්න හොඳ නැති හින්දානේ බුදුහාමුදුරුව අර වක්කලි හාමුදුරන්ට කිව්වේ. වක්කලි හාමුදුරු බුදුහාමුදුරන්ගේ රූපශ්‍රීය දැකලා බොහොම ඒකට පැහැදිලා ආසාවෙන් බලාගෙන ඉඳෙද්දි බුදුහාමුදුරුව මතක් කළේ වක්කලි හාමුදුරන් මොකද්ද? කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දිත්තේන. මොකද්ද වක්කලි මේ කුණු ශරීරය දැකීමෙන් ඇති ප්‍රයෝජනේ? ඕකට නෙවෙයි මම බලනවා කියන. මම දකින්නේ ඔහොම නෙවෙයි. යෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් අන්‍යයා තමයි නියම විදිහට මං දකින්නේ. ඒ නිසා මං බලන්න ඕන නම් ධර්මයේ දිහා බලන්න. කියලා තමයි බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. එතකොට අන්න ඒ විදිහට සමහර අය ඉන්නවා ධර්මය දකින්න අය, සමහරු බුදුහාමුදුරුවෝ දකින්න ධර්මයේ දකින්නේ නැහැ. එතකොට මෙතන අවිච්ඡප්පසාද කියලා කියන්නේ අර බාහිර ආටූපයන්ට පැහැදෙන එකට නෙවෙයි. ධර්මයට පැහැදෙන එක. ඒකයි ඊටාම වැදගත්. දැන් සමහර අය පැහැදීම ඇති කරගන්නවා එක එක ස්වરૂප නිසා. රූපයට පැහැදෙනවා එක. ඊට පස්සේ සමහරු පැහැදෙනවා රූක්ෂ ප්‍රතිපත්ති වලට. රූක්ෂ කියලා කියන්නේ කටුක ප්‍රතිපත්ති වලට. දැන් හාමුදුරුවෝ සම්බන්ධයෙන් ගත්තොත් සමහර දායකයෝ ඉන්නවා හාමුදුරන්ට පැහැදෙනවා කොහොමද? හාමුදුරුවෝ කොහේ හරි ගමනක් වඩිනකොට පයින්ම යනවනම් වාහන පාවිච්චි කරන්නේ නැත්තම් ඔන්න කියනවා අනේ බලන්න පයින්මයි හාමුදුරන්ගේ ගමන. එච්චරට සියල්ල අතහැරලා ඉන්නේ කියලා කියනවා. ඊළඟට සෙරෙප්පු දාන්න නැත්තම් නේද? නිකම්ම පාගමනින්ම යනවනම් අන්න ඒකටත් පැහැදෙනවා. ඊළඟට හොඳට දිලිසෙන විදිහට කොණ්ඩේ කපලා තට්ටේ බාලා ඉන්නවනම් අන්න ඒවටත් පැහැදෙනවා. බලන්නකෝ අර හාමුදුරන්ගේ තියෙන මේ කියලා. ඊළඟට තව සමහරු ඉන්නවා පින්ඩපාතෙන්ම යැපෙනවනම් දානේ වෙනත් ගෙවල් වලින් වළඳන්නේ නැත්තම් ගෙනල්ලා දෙන ඒව පිළිගන්නේ නැත්තම් ඒකටත් පැහැදෙනවා. සමහර දායක කොච්චරද කියනවනම් සමහර හාමුදුරු නාන්න නැත්තම් ගඳයි නම් නේද? සිවුරු හොදන්නේ නැතුව ඒ කිලිටි විදියට ඉන්නවනම් කඩමාළු ඇඳගෙන ඒවටත් පැහැදෙනවා. බලන්නකෝ කිසි දෙයකට ආසාවක් නැහැ. බලන්න අර ඉන්න තාලේ කියලා අන්න ඒ විදිහට පැහැදෙන අය ඉන්නවා. දැන් ඔහොම හාමුදුරු කෙනෙක් බැරි වෙලාවකත් හෙම්බිරිසාව හැදිලා ඉවර වෙලා පොඩ්ඩක් කොණ්ඩේ වවාගෙන හිටියොත් ඒ දායකයම කලකිරෙනවා. අපරාධි නිවනේ ගැට්ට ගාව ඉඳලා අනිත් පැත්තට වැටුණානේ. එයාත් ඉතින් නැති වෙලා ගියා කියලා නේද? ඔන්න ගැටෙනවා පැටලෙන. ඒ මොකද ඒ අර පැහැදිලා තියෙන මේ తాවකාලික දේවල් වලට බාහිර ආටූපයන්ට ඒව වෙනස් වෙනකොට අර ප්‍රසාදයත් වෙනස් වෙනවා. ආර්ය ශ්‍රාවක උත්තමයෙකුගේ ප්‍රසාදය එහෙම නෙවෙයි. එයා පැහැදෙන්නේ ගුණය දැනගෙන. එතකොට මේ ගුණය දැනගත්ත කෙනා, ගුණයට පැහැදෙන කෙනා බාහිර පුද්ගලයෝ වෙනස් වුණා කියලා ඒවා තුල කලකිරීම ඇති කරගන්නේ. එයා වෙනස් වුණේ ගුණය නැති නිසා. එච්චරයි. ගුණවන්ත අය මෙහෙම නෙවෙයි කියලා එයා තේරුම් අරගෙන අනවශ්‍ය විදිහට එක එක සමස්තය කෙරෙහි කලකිරීම ඇති කරගන්නේ. දැන් අද කාලේ දැන් යම් පිරිසක් කෙරෙහි පැහැදුනාම තව පිරිසක් කෙරෙහි කලකිරෙනවා. ඒකනේ කරන්නේ. එක හාමුදුරු කෙනෙක් කෙරෙහි පැහැදෙනකොට අනේ බලන්න මේ හාමුදුරුවෝ මෙච්චර හොඳ අරයට තමයි ඉන්න බැරි කියලා තව කෙනෙක් කෙරෙහි කලකිරෙනවා. ඒක ආර්ය ශ්‍රාවකයෙකුගේ හිත දියුණු කරගත්ත කෙනෙකුගේ ස්වභාවය නෙවෙයි. ප්‍රසාදය තුළ තමන්ගේ හිත පටිඝයට තරහට ඇදලා දාන්නේ නැහැ. හොඳට ධර්මය දන්න කෙනෙක්. මේක තමයි හැටි ලෝකේ. හොඳ අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා. කියලා ඒක සමස්තයට ආරෝපණය කරන්න යන්නේ. එක හාමුදුරු කෙනෙක් වැරද්දක් කරාම සමස්ත සංඝ සමාජය එහෙමයි කියලා දොස් කියන්නේ නැහැ. දැන් කෙහෙල් ඇවරියක කෙහෙල් ගෙඩියක් නරක් වුණා කියලා කෙහෙල් ඇවරිය විසි කළා දානවා. නෑනේ නරකෙච්ච කෙහෙල් ගෙඩිය කඩලා ඉවරලා අනිත් එක හොඳ දේ පාවිච්චියට ගන්නවා. අන්න ඒ වාගේ තේරුම් ඇති කෙනෙක් තමයි ආර්ය ශ්‍රාවකයා. එතකොට ආර්ය ශ්‍රාවකයාට
බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි ආර්ය මහා සංඝරත්නය කෙරෙහි තියෙන කරුණු අවබෝධයෙන් ඇති කරගන්න පැහැදීමක්. ඉතින් එහෙම පැහැදීමක් නැහැ අර පෘථග්ජනයට. එයා අර අශෘතවත් පෘථග්ජනයා අර විදියට හාමුදුරුවන්ට බනිනවා, ධර්මයට බනිනවා, මහා සංඝරත්නයට මේ බුදුරජාණන් වහන්සේට බනිනවා, දුස්සීලකම් කරනවා. එයා ඒවෙන් පව් රැස් කරනවා. ඒ පව් රැස් කරලා එයා ඒ රැස් කරපු පව් වලට අනුරූපව මරණින් පස්සේ දුගතියට අවශ්‍ය කරන පසුබිම හදා ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අනේපිඬු සිටුතුමාට කියන්නේ ඔබතුමාට එහෙම ස්වභාවයක් නැහැ. ඔබතුමා කවදාවත් බුදුරජාණන් වහන්සේට දොස් කියන්නේ නැහැ. මොකද ඔබතුමාට බුදුරජාණන් වහන්සේත් කෙරෙහි තියෙන අවෙච්ච වූ ප්‍රසාදයක්. ඔබතුමා ධර්මයට කවදාවත් ද්වේෂ කරන ද්‍රෝහී කෙනෙක් නෙවෙයි. ඔබතුමා ධර්මයේ කෙරෙහි අතිශයින්ම ප්‍රසාදයට පත්වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔබතුමාට බය වෙන්න දෙයක් නැහැ. ඔබතුමා සංඝයාට කවදාවත් දොස් කියන බණෙන කෙනෙක් නෙවෙයි. නිසා ඔබතුමාට ආර්ය මහා සංඝරත්නයට කෙරෙහි දොස් නගීම සම්බන්ධයෙන් බය වෙන්න දෙයක් නැහැ. ඔබතුමා ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ සෝවන් ආදී මාර්ගඵල ලැබපු උත්තමයන් අනුගමනය කරන සීලය. ඉතින් එවන් සීලයක් තියෙන ඔබතුමාට ඔබතුමාගේ පැවැත්ම ගැන කිසිම ලෙසකින් බය වෙන දෙයක් නැහැ. තමයි හිත හදන හැටි. අර තියෙන හොඳ ගුණ මතක් කරලා දෙනවා. මොකද සමහර වෙලාවට ලෙඩ හැදුනාම ඕ මතක් කරගන්නවත් හිතට ගතට පණ නැති හින්දා හිතටත් අමාරු. ඕ මතක් වෙන්නෙත් නැහැ. අර වේදනාවල් තමයි එන්නේ. ඒතර එහෙම වේදනාවල් දැනෙන වෙලාවක කවුරු හරි කෙනෙකුට ඒව සිහි කරලා දෙන්න පුළුවන් නම් තමන් සතු දේවල් හොඳ දේවල් මෙන්න මේ වගේ හොඳ කෙනෙක්, මේ වගේ මිනිසුන්ට සලකපු කෙනෙක්, මේ වගේ කරුණාවන්ත කෙනෙක්. එතකොට එයාට දැනෙන්න ගන්නව ඇත්ත නේන්නම් කියලා. ඉතින් බුදුරජාණන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිටුතුමාට මතක් කරලා දෙනවා. ඒ විතරක් නෙවෙයි එතුමා මතක් කරලා දෙනවා මේ සිටුතුමනි ඔබතුමාට තියෙන්නේ සම්මා දිට්ඨියක්. සම්මා දිට්ඨියෙන් යුක්ත අය කවදාවත් දුගතියට යන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත අය තමයි දුගතියට යන්නේ. මිච්ඡා දිට්ඨි සමාදාන සත්තා ගච්ඡanti දුග්ගති. මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙච්ච සත්වයෝ තමයි දුගතියට යන්නේ. ඔබතුමාට මිත්‍යා දෘෂ්ටියක් නැහැ. ඔබතුමාට තියෙන ඉතාම හොඳ සම්මා දිට්ඨියක්. මේ ධර්මයේ පිළිබඳව නිවැරදි දැක්මක් ඔබට තියෙනවා. ඒ විතරක් නෙවෙයි සිටුතුමනි ඔබට තියෙනවා සම්මා සංකප්ප. ඔබතුමාගේ හිතේ නෙක්ඛම්ම සංකල්පනා තියෙන හරියට දෙන්නමයි හිත. නිතරම එතුමාගේ නිවසේ හාමුදුරුවරුන්ට පනවන ලද ආසන තියෙනවලුනේ. පඤ්ඤත්තා නේවාසනානි හොන්ති. කොයි වෙලාවෙ හරි ස්වාමින් වහන්සේ නමක් ගෙදරට වැඩම කරයි. එහෙම වැඩම කළොත් උදේ දාන දෙන්න ඕන, උදේ වැඩියොත් දවල් වැඩියොත් දවල් දාන දෙන්න ඕන, හවස් වෙලාවක වැඩියොත් ගිලම්පස දෙන්න ඕන කියලා ආසන පනවල ඇතිරිලි දාලා තියෙන. නේද? දැන් බලන්න හදීසියවත් සාමාන්‍ය කෙනෙකුගේ ගෙදරකට ගියාම හාමුදුරු කෙනෙක් වැඩියොත් ඇතිරිල්ලක් හොයාගන්න පැය භාගයක් විතර යනවනේ. එතකන් හාමුදුරු හිටගෙන ඉන්න ඕන ගෙට ගිහිල්ලා නේද? අර මොකද අර එච්චර සමීප ඇසුරක් ස්වාමීන් වහන්සේලාත් එක්ක නැති හින්දා. හාමුදුරු වඩින්නෙත් නැහැ. ඉඳලා හිටලා වැඩියොත් රෙද්දක් හොයාගන්නත් නැහැ. නිතර දෙවේලේ වැඩම කරනවා නම් ඒ අය සූදානම් වෙලා ඉන්න කොයි වෙලාවක හරි ස්වාමීන් වහන්සේලා වඩි කියලා. ඒ සමීප සම්බන්ධතාවය නිසා. ඉතින් අන්න ඒ විදිහට මතක් කරන ඔබතුමාට නෙක්ඛම්ම සංකල්පන හරියට තියෙන දන් දෙනවා. ඔබතුමාගේ හිතේ කා කෙරෙහිවත් ව්‍යාපාදයක් නැහැ. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා තියෙන. කාටවත් ඔබතුමා හිංසා පීඩා කරන කෙනෙක් නෙවෙයි. කරුණා මෛත්‍රිය දක්වන කෙනෙක්. ඒ හින්දා සතුටු වෙන්න කියලා කියනවා. ඊළඟට සම්මා වාචා. ඔබතුමාට හොඳ සම්මා වාචාව තියෙනවා. ඔබතුමා බොරු කියන කෙනෙක් නෙවෙයි, කේලම් කියන කෙනෙක් නෙවෙයි, පරුස වචන කියන කෙනෙක් නෙවෙයි, හිස් වචන කියන කෙනෙක් නෙවෙයි. ඔබතුමා බොහොම වචනය පරිස්සම් කරගෙන කතා කරන කෙනෙක්. බොරු කියන්නේ හැබැයි ඇත්ත ඉතින් දන්නවයි කියලා හැමතැනම කිය යන්නෙත් නෑ. අවශ්‍ය තැනදී විතරක් ඇත්ත කතා කරන්න තරම් ඔබතුමාට සිහිය නුවණ තියෙනවා. ඇත්ත නිසා හරි අනවශ්‍ය අර්බුද ඇති වෙනවා නම් ඒ වගේ තැන්වලදී උපක්‍රමශීලීව මගහැරලා යන්න තරම් ඔබතුමා දක්ෂයි. අන්න ඒකත් ඒ ඇත්ත කතා කිරීමේ ලක්ෂණයක්. මං ඇත්ත දන්නවා කියලා හැමතැනම ඇත්ත කියලා නැති ප්‍රශ්න අතිකරණ එක නුවණ තියෙන කෙනෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. ආර්ය ශ්‍රාවකයෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. එතකොට මතක් කරනවා අන්න සම්මා වාචාව තියෙනවා. ඊළඟට
සම්මා කම්මන්ත. ඔබතුමා කවදාවත් සත්තු මරන්නේ සතුන්ට කරුණා මෛත්‍රිය දක්වනවා. ඔබතුමා හොරකම් කරන්නේ ඔබතුමා සතු දේවල් අප්‍රමාණව දෙනවා. ඔබතුමා කාමයේ වර්ධව හැසිරෙන ඔබතුමා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ කියලා ඒව මතක් කරලා දෙනවා. ඊළඟට සම්මා ආජීවය ඔබතුමාට තියෙනවා. ඔබතුමාගේ ජීවන පැවැත්ම බලන්න කොච්චර ධාර්මිකද කියලා. නිතර දෙවේලේ බුදුරජාණන් වහන්සේ වඳින්න එනවා. නිතර දෙවේලේ සංඝෝපස්ථාන සිද්ධ කරනවා. බොහොම දැහැමි කාටවත් බරක් පීඩාවක් කරදරයක් නැති ජීවිතයක් ඔබතුමා ගත කරන්නේ. අන්න ඒ විදිහට මතක් කරලා දෙනවා. ඊළඟට මතක් කරනවා ඔබතුමාට බොහොම හොඳ වෑයමක් තියෙනවා. මොකටද වෑයම? දැන් සෝවන් ඵලයට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතිරි සංයෝජන ධර්ම කාමරාග පටික දෙක දුරු කරගන්න, රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන ඉතිරි සංයෝජන ප්‍රහාණය කරගන්න ඔබතුමාට උත්සාහයක් තියෙනවා. නූපන් අකුසල් නූපදවගෙන ඉන්න, උපන් අකුසල් ප්‍රහාණය කරන්න, නූපන් කුසල් උපදව ගන්න, උපන් කුසල් වැඩි කර ගන්න ඔබතුමාට තියෙන ලොකු උවමනාවක්, කැපවීමක්, වෑයමක් තියෙනවා. සම්මා වායාමය. ඒ විතරක් නෙවෙයි සිටුතුමනි, ඔබතුමා හොඳ සිහිවන්ත කටයුතු කරන කෙනෙක්. කරන කියන හිතන හැම දෙයක්ම සතිය මත පිහිටා කටයුතු කරන කෙනෙක්. සම්මා සතිය ඔබතුමාට තියෙනවා. ඒ වගේම ඔබතුමාට මානසික හොඳට සිත එකඟ කරගන්න පුළුවන්. කුසල අරමුණක හොඳට හිත එකඟ කරගන්න පුළුවන් හැකියාව තියෙන සම්මා සමාධිය තියෙනවා. ඒ හැකියාව નિરાයාසයෙන්ම ඇති කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ වගේම ඔබතුමා චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා ලෙස දන්නවා. සම්මා ඥානය ඔබතුමාට තියෙනවා. ඒ වගේම ඔබතුමා දැන් එක්තරා මට්ටමකින් කෙලෙස් වලින් මිදිලා ඉන්නේ. ප්‍රධාන සංයෝජන 3කින් මිදිලා සසර දුක් විඳින්න තියෙන ඉඩ ප්‍රමාණය සෑහෙන අඩු කරලා තියෙනවා. සෝවන් නොවෙච්ච අපි හැමෝටම සසර විඳින්න වෙන දුක මහ පොළොවේ පස් වගේ නම් සෝවන් වෙච්ච කෙනෙකුට සසරදී ඉදිරි කාලයේදී විඳින්න තියෙන දුක පුංචි මේ දෙබර ගෙඩියක් කියලා මේ නෙල්ලි ගෙඩියක ප්‍රමාණයට පස් අරගෙන ගුලි කරලා පෙන්නලා කියනවා අන්න ඒ තරම් සීමිත ප්‍රමාණයේ දුකක් තමයි විඳින්න වෙන්නේ කියලා. සෝවන් නැති තාකල් විඳින්න වෙන දුක මහ පොළොවේ පස් වගේ. සෝවන් වෙච්ච කෙනාට සකදාගාමි අනාගාමි අරහත් කියන ඊළඟ මාර්ගඵල ටික ලබා ගන්නකම් විඳින්න වෙන්නේ අර වගේ අල්ප දුකක්. ඒතර බලන්න එතකොට එහෙම හිතුනාම මොකද හිතෙනවනේ අනේ එහෙනම් බැලුවොත් මට ටික දුකයිනේ විඳින්න තියෙන්නේ කලබල වෙන්න දෙයක් නැහැ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මතක් කරනවා. ඔබතුමා දැන් ප්‍රධාන සංයෝජන ධර්ම 3කින් නිදහස් වෙලා ඉන්නේ. ඒ නිසා බය වෙන දෙයක් නැහැ කියලා. එතකොටම එතුමාගේ හිතේ ලොකු ප්‍රීතියක් හටගත්තා. ඒ ප්‍රීතිය හට ගන්නකොට ප්‍රීති දැන් තමන් ගැන තමන්ට තේරෙනකොට මම මේ වගේ හොඳ එක්කෙනෙක් නේ කියලා කියනකොට දැනෙනකොට ප්‍රීතියක් ඇති වෙන ප්‍රීති මනස කාය උපස්සම්බති. එයාගේ ප්‍රීතිය හට ගන්නකොටම කය සැහැල්ලු වෙන්න ගත්තා. පස්සද්ධ කාය සුඛං වේදියති. කය සැහැල්ලු වෙන මොකද වෙන්නේ? කයට විශාල සැපක් දැනෙනවා. එතකොට අර දුක්ඛ පීඩාවල් වේදනා ලෙඩේ නිසා ඇති වෙච්ච වේදනාවල් ඔක්කොම අර සැප හැමුයි තුනී වෙලා ගියා. නිරෝගී වුණා. එතුමා සනීප වුණා. බලන්න හිත සුවපත් කරනකොට ගතේ ලෙඩ සැහැල්ලු වෙලා යන හැටි, තුනී වෙලා යන හැටි. ඉතින් රජු මේ සිටුතුමා මොකද කළේ? එතුමාට ගෙන කෑමට ගෙන ආපු කෑම තිබුණා. ඒ කෑමම බොහොම හොඳට සිටු මදුරේනේ. ඉතින් කෑම හදලා තිබුණා. අර සරියුත් හාමුදුරන්ටයි ආනන්ද හාමුදුරන්ටයි ඒ දානේ පිළිගැන්වේ වෙලෙම. උන්වහන්සේලා දානේ වළඳලා මේ සිටුතුමාටත් ආශිර්වාද කරලා වැඩම කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙතට ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා විස්තර ටික කිව්වා. සරියුත් හාමුදුරුවෝයි මායි මෙහෙම සිටුතුමා බලන්න ගියා. සිටුතුමාට සරියුත් හාමුදුරුවෝ හිත හදාගන්න මෙන්න මේ විදිහට කිව්වා. මේ කාරණා 14ක් මතක් කරලා දුන්න මිත්‍යා පැත්තේ සහ සම්මා පැත්තේ. මිත්‍යා පැත්තේ කාරණා 14ම පුරුදු කරන අය මරණින් පස්සේ දුගතියට යනවා. සම්මා පැත්තේ කාරණා 14 පුරුදු කරා නම් සුගතිය ඒකාන්තයෙන් උරුමයි. දුගතියට යන්නේ නැහැ. ඒ අය සුගතියට යනවා. මිත්‍යා පැත්තේ ඒ පුරුදු කරන අය දුගතියට යනවා. සම්මා පැත්තේ කාරණා පුරුදු කරපු අයට ඒකාන්තයෙන්ම සුගතිය උරුමයි. ඒ නිසා ඔබතුමාට බය වෙන්න දෙයක් නැහැ කියලා කරුණු පැහැදිලි කළා කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ මතක් කරන සාරිපුත්ත
මහරහතන් වහන්සේ කියන්නේ මහා පණ්ඩිතයෙක්, මහා ප්‍රඥෙක්, මහා උගතෙක්. බොහොම ලස්සනට මේ කරුණු ටික පැහැදිලි කළා කියලා බුදුහාමුදුරුවෝ ඒ අගය කළා. එහෙනම් අපිත් මැරිලා නැවත භවයකට යන්න සූදානමින් ඉන්න අය මේ භවයේදී රහත් උනේ නැති වුණොත් ඒ නිසා මේ භවය සුවපත් භවයක් බවට පත් කරගන්නට අවශ්‍ය කරන මේ කියන කාරණා යම් මට්ටමකින් අපේ ජීවිතයට ගලප ගන්න ඕන. සෝවන් ඵලයට පත් වූ එකකට සේම නැති වුණත් බුදුරජාණන් වහන්සේ ධර්මය ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ස්ථිරසාර ප්‍රසාදයක් පැහැදීමක් අපිට තියෙන්න ඕන. ඒ වගේම ඔබ ගිහියන් විදිහට අවම තරමේ පන්සිල් හොඳට ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8යි සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙකයි යම් මට්ටමකින් හොඳට පුරුදු කරලා තිබුණොත් අන්න එහෙම කෙනාට ඒ පුරුදු කරපු හොඳ ගුණ මතක් වෙන්න හිතට දැනෙන සතුට හමුවේ අර මරණාසන්න මොහොතේදී ඇති වෙන දුක් වේදනාවන් සමනය කරගෙන හිත හදාගෙන සතුටින් මරණයට මුහුණ දීලා ඊළඟ භවයේ සුවපත් කර ගන්නට තියෙන අවකාශ තියෙනවා. ඉතින් එලෙසින් කටයුතු කරන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තේ අනාථ පිණ්ඩික සූත්‍රය ඇසුරින් කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරා කටයුතු කළේ අනුරාධපුර බසවක්කුළම වලව්වේ පදිංචි රංජන් කරුණාරත්න මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනා විසින් විශේෂයෙන්ම අභාව ප්‍රාප්තයේ තම දයාබර නැගණිය සුනේත්‍රා කරුණාරත්න මහත්මණිය ප්‍රධාන මියගිය සියලු දෙමාපියන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. මේ උතුම් කුසල් බෙලෙන් හැමත නිදුක් නිරෝගී සුව වේවා, මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.